එන්ජිමක් ෂට් ඩවුන් කරගන්න බැරි වුණාට ජෙනරල් මෝටර්ස් එන්ජින් වල තියෙනවා ගවර්නර් ලිවර් එකේ මෙහෙම ලේ ෂාෆ්ට් කියලා කැලලක් පල්ලෙහාට තියෙනවානේ. ගවර්නර් එකට හයිගල් තියෙන ලිවර් සිස්ටම් එකේ යට තියෙනවා ලේ ෂාෆ්ට් කියලා. ඔය ඩීසල් එන්ජින් එකකට සප්ලයි දුන්නා. ඩීසල් සප්ලයි කරොත් මෙයා කොයි කොච්චර වෙලාවක් හරි නෝ රන් වෙනවා. අයිබෝන් ප්‍රියදර දුම්රිය ලෝලීනි රසිකාවේනි අද අපි මේ සූදානම් වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතාම අනර්ග සේවයක් කරපු ඉතාම අවංක සේවයක් කරපු කවුරුත් අඳුරන ජනප්‍රිය ප්‍රියදුල් මහත්මියක් සමග කුච්චි කතා බහකේ දෙන්නයි මේ අපේ සූදානම. ඔහුගේ නමින් කවුද කිව්වත් කවුරුත් අඳුරනවා දන්නවා කියන කෙනෙක්. ඔහුගේ නමින් GPSN MN Perra. Aibo. Obuduma namin GPSN Perra. Nabut kaurutan duranne Mangala Perra. Hari. ඉතින් ඔබතුමාගේ රසබර අතීතය පිළිබඳව අපිට යමක් දැනගන්න මේක හොඳ අවස්ථාවක් කරගමු. මොකද ඔබතුමා මේ දුම්රිය සේවය අපි දැන තරමට ඉතාම සුවිශේෂී සත්‍යයක්. මොකද අපිට දැනගන්න තියෙන කාරණාත් එක්ක ඔබතුමා ගාව බොහෝ කාරණා තියෙනවා මේ අලුත් පරපුරට දැනගන්නට සහ මටත් දැනගන්න. අපිට කියන්නේ ඔබතුමා කවුද කියලා ඔබ? මම GPSN Perra කියන ගල්බඩ පයාගලගේ සද්දාමංගල නෝකේ කවුරුත් මන්නේ මංගල පෙරේරා කියලා. ඉතින් මම ඉස්කෝලේ ගියේ CMS කොලෙජ් ඒකාලේ කියන්නේ ක්‍රිස්තියන් කොලෙජ් එක. විද්‍යාවර්ධන මහාවිද්‍යාලය. ඊපස්සේ දැන් තමයි 71 කරන්නේ 1970 කියලා මේ GVP කරබලේ කාලේ අපි ඉස්කෝලෙන් මේ වගේ කාලෙක ඉස්කෝලේ නැවතුණා. අපි ගමට ගියා ගම ඉඳුරුව. ඒ වෙලාවේ මම ධර්මාශෝකයට ඇතුළු වුණා. ඉතින් අම්බලන්ගොඩ ඊට පස්සේ අන්තිම විද්‍යාලයට තුඩුනා පීඩාවක් වශයෙන් පීඩාවක් කරා. ඒ අමතරව මම හැමදාම සමුකන් දෙනවා ඔය දුම්රියට විශේෂයෙන් M2 එන්ජින් එකට. ඒකට රුවන් කුමාරි අරගෙන ගියේ M2 එන්ජින් එක. ඒ එන්ජින් බීට් එකේ එන්ජින් හෝන් එකේ අපේ ගෙදර හැතැම්ම කාර්ය ඉරක් තියෙනවා. ඉතින් මම සද්ද ඇහෙනකොටම ළඟට එන දුරගෙන. ඉතින් මගේ ඇම්බිෂන් එක හිතුණා කවදා හරි I want to be engine driver කියලා. එහෙම තමයි දුම්රිය සේවයට තුනේ. ඒ දුම්රිය සේවයට ඔබතුමාගේ කැමැත්ත ඇති වෙන්නේ එතන. ඔව් අපිට දැන් අහන්න දෙන ප්‍රශ්න කොටකට එකපාර උත්තර හම්බුණා. ඔව්. ඉතින් සන්තෝෂයි. ඔබ දුම්රිය ලෝලිය පුනේ ඇයි කියන එක අහන්න අපිට ඕනකම තිබ්බා. ඔබතුමා කොහොමද දුම්රියට සම්බන්ධ වෙන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒක නිසා මම සයන්ස් සබ්ජෙක්ට් වල මැත්ස් කියන්නේ ෆිසික්ස් මැත්ස් ඇප්ලයිඩ් ඒ වගේ විෂය වල විශේෂ උනන්දුවක් දක්වලා ඒකට ඩිස්ටින්ක්ෂන් ඒ කාලේ වගේ සම්මාන අරගෙන ඕලෙවල් හොඳට පාස් කරලා පාස් කරලා මේ කාලේ ඕලෙවල් පරිණි ඕලෙවල් තමයි ඔය සීරීස් නඩවා ගත්තේ. ඕලෙවල් නේ ඕලෙවල් පරිණි ඕලෙවල් ඒ අතර ඕලෙවල් කීයද සාමාන්‍ය රිසල්ට් එක කොහොමද? රිසල්ට් එක වැඩ 8යි C6යි G2. ඒකට බඳ දුම්රිය සේවයට බඳව ගන්න මොන රිසල්ට් එකේද? ඒකට බඳවා ගත්තේ භෞතික විද්‍යාවේ සම්මානයකයි සුද්ධ ගණිතයේ සම්මානයකයි භාෂා මාධ්‍යයේ සම්මාන එකත් එක්ක වැඩ 6ක් පාස්. ඔව් ඒකත් ඉතාම වටිනා. ඔව් ඉස්සෙල්ලාට එහෙම. අඩි 5යි අඟල් 6යි පපුව අඟල් 33යි. ඉතින් ඒ කාලේ මම අඳුරන අපේ මහමන්දුන මහත්තයෙකුට ගියා මේ මම දන්නේ නැතිද මහත්තයා නම හැකට් පීස් මහත්මයා. දැන් දින මොහොන් පීස් මහත්මයාගේ තාත්තා වරුනිච්ච කාලේ. ඒ මහත්මයාගේ තාත්තා තමයි මට ආසාව පුවාම මේ එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් දෙන්න මුලින්ම එන්ජින් තියෙන කෙනෙක් එක්ක ෂෙඩ් එකට යන්න. ඉතින් මම අපි 14 දෙනෙක් ෂෙඩ් එකට සිලෙක්ට් වුණා. ෂෙඩ් එකට සිලෙක්ට් වුණාම හතරක් PCS, හතරක් HLS, හතරක් අංශෙක් දෙන්නෙක් දැම්මා ELS එක. මමත් අවුරුදු මාතර මුලින්ම කළේ ELS. ELS එකේ මුලින්ම ජොබ් එක තමයි 790 ඉන්ටර්නල්.
වෙනසන බොක්ස් සුද්ධ කරනවා. ඊට පස්සේ මට හම්බුණා 88 ටර්බෝ චාර්ජර් එක දාලා යන්නකොට. 80 මමයි රත්නසේ කියලා මාගේ රත්නයේ කියලා දැන් ඒක අපි අඳුනලි කියලා අපි අතරින් එක ගියා. ටර්බෝ චාර්ජර් දාලා මමයි රත්නසේ තමයි ට්‍රැවල් ගියේ. ඒ එන්ජිම තමයි පල්ලෙම යාවේ. බීච් සිල්වර්. M6 එක. M5 780. ඊසි. අර ඔයිල් ලෝඩ් එකත් එක්ක. ඔයිල් ලෝඩ් එක. 84. 84. ඔව් මට ඒක මතකයි. ඔබතුමා මේ දුම්රිය රියදුරෙක් වෙන්න ආසාවක් තිබ්බට ඔබතුමා දුම්රිය සේවයට බැඳින්නේ තාක්ෂණික නිලධාරී කැටි ශිල්පියෙක් කැටි. තාක්ෂණික ශිල්පියෙක් කැටි. එතකොට අපිට කියන්න ඒ කාලයේ ඔබට දුම්රිය රියදුරෙක් වෙනකන් ඔබතුමාට කියන්න තියෙන ලැබුණු සහයෝගය කියන්න තියෙන කතාව. ඒ කාලේ මුලින්ම මම ලැබිලා සත්‍යයෙන් මේ ටර්බෝ චාර්ජර් මාර්ග රේල්වේ සතියේ මට හම්බ වුණා ලොකු chance එකක් ට්‍රයල් කියන්නේ. ඉතින් අබ්බදුලට ගිහිල්ලා මට ග්‍රාඩන් කන්ද නගිනකොට මට වෙනවා උදුම දාන හැටි දුමේ වර්ණය එහෙමයි මේ කොච්චර ලෝඩ් එක ඇදගෙන යනවද කොහොමද ටර්බෝ චාර්ජර් එක ගත්තේ ඒ සියල්ලම මට රත්නසිරි මහත්මයා කියලා දුන්නා. මම ගොඩක් එතන ඉගෙන ගත්තා. දැන් සුපර්වයිසර් පෙන්ෂන් ගියා අනිච්චෙක්. ඊට පස්සේ මාසයේ දවස් 6න් 9 අප ඒ කියන්නේ දැන් 81 එක ගල්වලට බුක් ඇසිස්ටන්ට් ගියා. මාසයේ දවස් 6 වේලට ඇවිල්ලා කේස් මුදිපාගෙන ඩ්‍රයිවර් මාතෘත් ඉතින් ඊට පස්සේ මාව ගත්ත টොප් එක්සිමන් හැටියට M2 M6 වලට. ගත්තේ 12000 පීරිස් අයියා කියලා අපි කියන්නේ එයාගේ ඇසිස්ටන්ට් හැටියට. ඉතින් මම අවුරුදු 6ක් හිටියා අවුරුදු 6 මාසයක් හිටියා. අවුරුදු 6ක්ම කරේ টොප් එක්සිමන්. ඒ ඉන්න අතරේ යම් දේවල් ගොඩාක් ආස් දේවල් පවා කියලා දුන්නා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් එන්ජින් එක සුසෙන් ගඩේ කියන කනෙක්ටිං ටොප් එකේ ගඩේ පිළිවෙල ගැලවිලා මාක් කර. අපි කියන්නේ සාමාන්‍යයෙන් අතපය දානවා කියනක දෙයක් කෙනකොට කලින් කොහොමද ගන්නේ කියලා. ඒ කියන්නේ විදුලි කොටනකොට සරණිය සිලින් ගාලා එන්නේ ඒක සද්දයෙන් දුන්නේ. යකඩ පුංචියක් තිබුණ ඉස්සර අපි ආයුධක වඩාන්නේ. ඒ පුංචියක් මගේ අතේ තියාගන්න හිටියා. හැමතිස්සෙම මම එක්සෙන් කරන ටොප් එක්සෙන් වල අර සීනේ හෙඩ් වලට කොහොම හෙඩ් වලටයි සීබ් වලට පැත්තටම කොහොම චෙක් කරනවා. හෙඩ් එක චෙක් කරන දෙයක් නෑ මුලින්ම ඒක කවරින් බහලා තියෙන්නේ. ඒක මම ටොප් එක අරින්න චෙක් කරන්නේ. අරකම චෙක් කරනවා. පල්ලෙහා බොක්ස් නේ උඩේ බොක්ස් වලින් මම චෙක් කරනවා. D sharp value දෙනවා. චෙක් කරන දවසක් මට ආව සද්දය වුණා. සද්දය වුණාම ටක් කරලා බලනකොට වැඩි සිද්ධ වෙන්නේ ගිහිල්ලා. පස්සේ SMS වාසන් දෙකල මාරු කරා. මොකද වෙන්නේ? ඉන්ජින් එක එකත් ආන්සිය අමු දෙක M6 නේ M6 ආන්සිය අමු දෙක ආයිත වලින් තමයි මට කියලා දුන්නේ එයා මට කියලා දුන්න එක තමයි එන්ජින් මම රේස් කරනකොට ෂෝට් රූට් එක දෙදෙනකොට මට කියලා දුන්නා වන්නකොට මේ ඔක්සිලරි ජෙනරේටර් කප්ලින් එකේ ඇනබුල් ඒකෙන් තමයි මේ ෂෝට් රූට් එකේ බර බැලන්ස් වෙන්නේ. ඒකේ ඇනබුල් එක කියවන එන්ජින් රේස් කරනකොට ඒ ෂෝට් රූට් එක දුන්නා. ඒ වගේ රාස්ලියව ගොඩක් කියලා දුන්නා. ඉතින් මට ජයවීර මහත්තයෙන් ලොකු විතරක් තමයි කෙටුනේ ඉලුස්ට්‍රේෂන්. ඒ අතර ගසෙට් කරන දැනුම් ශාමි බෙන්ච් එක. මට බාහිර ක්වොලිෆිකේෂන් තිබුණා මට. ඒකම ඇප්ලිකේෂන් මම විතර only one application in module shopping මම විතරයි. මම ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඒක අතර 89 පද ගෝලාලි විලා. ජීවි ගෝලාලි. ඒ ඇප්ලිකේෂන් දාලා මට කිව්වා මේක ෆොටෝ කොපියක් තියාගන්න කිව්වා. මම ඇප්ලිකේෂන් එකේ ඩිපාර්ට්මන්ට් එකට දෙන්නේ මම ඉන්ටර්විව් එකට ගියා. මොස්කෝ සීල මහත්තයානවත් අපි KTC සීල මහත්තයා ආවේගේ මොස්කෝ සීල මහත්තයා මගේ පැත්තට බොහොම හිටියා. එයාත් කොහොමද කලින් පාරක් මේ මිනිස්සු කෙනෙක් මෙච්චරයි මගෙන් පස්සට උනාතරක් කෙරුවා. ඉතින් ඔක්කොම ජියෝමෙට්‍රි ෆිසික්ස් මම ඔක්කොම හරි කිව්වා. ඉතින් මම පාස් වුණා 60 10 වෙනි දවසේ මම ආවා. ඇවිල්ලා එක්සෑම් එක අවුරුදු 5 එක්සෑම් එක දීලා පස්සේ මම බෙස්ට් ඔෆ් වුණා. එන්ජින් තේරි ඒ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් වල. ඔබතුමා දැන් දුම්රිය රියදුරෙක් බවට පත් වුණා. ඔබතුමාගේ අරමුණ ඉෂ්ට වුණා. දැන් අපිට කියන්න ඒ සම්බන්ධයෙන් විස්තර. අපි කැමති දැනගන්න. මම පත්තුනේ පීසිස් දාවන ආකාරයට ඒවිআর ගුණසේකර ඩීඑම් මහත්තයා යටතේ ඒජී සිල්ලා ඩීඑම් මහත්තයා යටතේ හම්බුනාට පළවෙනි ටර්න් එක තමයි පාර්සල් ට්‍රේන් එක පාදුක්ක.
නීල කෑෂ් ගේන්නේ ඒක ඉස්සෙන් වැඩ කරේ PAGK සෝමවර්ධන කියලා කෙනෙක් මගේ පළවෙනි ඇසිස්ටන්ට්. ඒක තමයි පළවෙනි අධ්‍යක්ෂකයා. ඊට පස්සේ වික්‍රම PCS එක්කද කියලා කාලයක් වැඩ කරලා මුලින්ම පවර් සෙට් වැඩ කරන්න පටන් ගත්තේ අනුරාධපුර ස්පෙෂල් එකේ පොසන් පොයිට් ඒවත් වැඩ කරා. වැඩ කරලා 1996 වර්ෂයේ 6 වර්ෂයේ මම අවසාන මාස දෙක තුනේ මම පිටරට ගියා ස්විට්සර්ලන්තයට. ඒ එනකොට මම මාරු කරලා දුන්නා 1997ට HLS. HLS එකේ තියෙන W1 W2 තාව. ඉතින් අපි ඒක කොහොම වැඩ කරාමද? ඉතින් W2 එකේ වැඩ කරන බොහොම පහසුයි. ඉතින් ඒවෙන් වැඩ කරා එන්ජින් ෂට් ඩවුන් වෙනවා අරෝම වෙනවා. නමුත් අතන කුඩින් දේවල් කරගන්න පුළුවන්. කිසිම කරදරයක් නැතුව අනිත් කෝච්චියට කරදරයක් නැතුව ක්‍රියා අවුරුද්ද ලස්සනට වැඩ කරා. වැඩ කරලා ඉවර වෙනකොටම 98 ඔක්තෝබර් මාරු කරා ELS එකට. නැවත TLS එකට මාරු කරා. ඔබතුමා මුලින්ම පත් වෙන බලන්නේ TLS එකනේ PCS එකට. PCS HLS then ELS. ඒ අතර තමයි ක්ලාස් 1 විභාගය තිබුණේ. ඒකේ වැඩ හතරෙන් පාස් වුණා. ඒකේ එන්ජින් තියරි වලට මට වැඩිම වටින ලැබුණා. ඊට පස්සේ ක්ලාස් 1 එකත් ලැබුණා. ඔබතුමා දැන් 98 වෙනකොට පළවෙනි ශ්‍රේණියේ ඒ කියන්නේ ක්ලාස් 1 දුම්රිය රියදුරේ. එහෙනම් අපි මේ කතා බහ වෙනත් පැත්තකට යොමු කරනවා. අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ මේ දුම්රිය රියදුරේ කියන්නේ කවුද? ක්ලාස් 1 දුම්රිය රියදුරේකට ඇති වගකීම් සහ ක්ලාස් 1 දුම්රිය රියදුරේ සතුව උපසතුව තියෙන අත්දැකීම් සමග අපිට දුම්රිය රියදුරේ කියන්නේ කවුද කියන එක පැහැදිලි කරලා දෙන්න. ක්ලාස් 1 රියදුරේ කිව්වම මේ පොඩි හෙදින් දැන් ක්ලාස් 2 ඩ්‍රයිවර් එකම කෝච්චිය අපිම කොටුවේ ඉඳලා මහනුවරට කියලා. එයාත් යනවා රයිට් ටයිම්. ක්ලාස් 1 ඩ්‍රයිවර් රයිට් ටයිම්. නමුත් ක්ලාස් 2 ඩ්‍රයිවර් යන විදිහට නෙවෙයි ක්ලාස් 1 ඩ්‍රයිවර් යන්නේ. ක්ලාස් 1 ඩ්‍රයිවර් තීරම කෝච්චිය ඔබ්සර්ව් කරගෙන ඒ වංගු ඒ වේද අදාළ පර්මනන්ට් ස්පීඩ් අරගෙන ඒ ටැබ්ලට් එක ස්ලෝ එකක් දීලා ඒ ඔක්කොම මෙට්‍රෝස් වල ඒ අදාළ ස්පීඩ් එක අරගෙන එයත් යනවා රයිට් ටයිම්. අන්න ඒක ක්ලාස් 1 ඩ්‍රයිවර්ගේ ක්ලාස් 2 ඩ්‍රයිවර් අතර වෙනස. දැන් ක්ලාස් 2 ඩ්‍රයිවර්ත් යනවා රයිට් ටයිම්. ක්ලාස් 2 ඩ්‍රයිවර් යන විදිහට නෙවෙයි ක්ලාස් 1 ඩ්‍රයිවර් යන්නේ. මේ උතරේ වෙනස. මට හම්බුනේ මේ මුලින්ම ELS එක මට හම්බුනේ මම අනුරාධපුර ලයින් රෝඩ් ගියා, ගල්වැල ලයින් රෝඩ් ගියා, මාතර ගියා, නුවර ගියා, නාවලපිට ගියා. මට මුලින්ම මට බාර දුන්නේ 81 ට්‍රේන් එක. එතකොට දැන් 9 නම් දැන් 81 569 යන්න. පෙට්ටි 12. GG මයිග්‍රේෂන් එකේ ඉතින් කැමරාම් පාර ඉතින් පාරේ යනකොට මට තේරෙනවා මේක විශේෂ දෙයක් තියෙනවා. මේ පාරේ එන්න දුරවල. එන්න දුර වෙනවා මේ සමහර තැන්වලදී අපේ ඇඟෙන්ම අපිට ආවා ඒකට මේ විකල්ප මාර්ග. ඒ කියන්නේ ප්‍රොපෝසල් පහලා අන්දනේ රසිය කොම් දන්නෝද කියලා ප්‍රොපෝසල් කියන්නේ ආබ්‍රේක් තකුම් බ්‍රේක් 10 වල ගානකොට වෙඩ්ඩෝ දෙන ආබ්‍රේක් පවර් එක. ප්‍රොපෝසල් බ්ලැන්ක් කරලා තකුම් බ්‍රේක් 4-5 අඟල් 4-5 කර අඩමාන මංගොල්ගේ අල්ලගෙන. එතකොට ටක් ගාලා රෝදේ ටක් ගාලා මෙහෙම බ්‍රේක් උට හේතු වෙගෙන එන්නේ. ඒක කවදාවත් කෝච්චි ජෙක් වෙන්නේ නැහැ පණින්නේ. එහෙම තමයි ගල්ලේ කෝච්චි ගෙනිච්ච රයිට් ටයිම් බදාගන්න. ඒ මොරකන්දේ නගිනකොට IC0 මට හිතෙනවා මේකේ සමහර වෙලාවට මේක හොලින් බව අඩු කියලා මම ඩ්‍රයිවර් සීට් එකේ නැගිටලා යන කෝච්චි හෑන්ඩ් රේල් එක අල්ලගෙන ගිහලා 45 ග්ලාස් ජූ ග්ලාස් එක මේ කැල්ල බලනවා 45 ග්ලාස් වල තෙල් යනවා කියලා. කළා බාල බලලා ආයි සීට් එකට යනවා. ඒ වගේ ජවයක් හයියක් තිබුණා කැටුවීමක් තිබුණා. අපි පොඩි අතුරු ප්‍රශ්නයකට යන්න මම කැමතියි. ඔබතුමා මේ වාක්‍යමත් දුම්රිය රියදුරේ ඒ දුම්රිය ප්‍රමාද වීම ලංකාවේ උඩතරන් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණාන් පස්සේ එක දුම්රිය රියදුරට එවන්ත දුම්රිය පාලකතුමාට හරි කාට හරි දොස් කියනවා මේ මගෙන් මේක ඇතුලේ ඉඳගෙන. මොකද මේ මම උන්දර මගේ කැටේ මේ දීලා තියෙනවානේ. ඔබතුමා ප්‍රවීණ දුම්රිය රියදුරේ කැටියට අපිට කියන්නේ ඔබට කියන්න තියෙන දේ මේ රියදුරේ කැටියට මේ ප්‍රමාදේ සහ මේ කියන්නේ දුම්රිය වෙලාවට දිවීමට අනිවාර්යයෙන්ම ට්‍රේන් කන්ට්‍රෝල් එකේ ඉංග්‍රීසි සංස්කෘතිකදාසා යාගේ කාර්ය මණ්ඩලෙ ඒ තරයි මේ
අනික ඒගොල්ලෝ අම්මෙන් දෙකයි මම ගන්න තියෙන කාර්යය විශේෂයෙන් කැබින් ඒව සිග්නල් අරගෙන ඒ වැඩේ කරන්න ඕනේ. අපි ඇත්තටම SNL ඒක කරනවා තුනතර දැකලා තියෙනවා. එයාට කොච්චරම තේ කල්පනාව තියෙන කෝච්චි වලට මෙතන පිටත් කරන්නේ. එයා කවදා තියෙන ඕනම කෝච්චියක් පරක් කරන්නේ. කොන්ට්‍රෝල් කෙනෙක්ගෙන් අතපසුවීමක් වෙනකොට ඉස්සරහ සෙක්ෂන් එකේ මොන හරි දෙයක් වෙලා තිබුණොත් ඒකට මෙතන පරක් වෙන්නේ ඉතින්. සමහර වෙලාවට කොන්ට්‍රෝල් කරන්න දෙයක්වත් නැහැ. අනිත් එක තමයි සමහර වෙලාවට තාම දුවන්නේ ඒ කාලේ එංගලන්තයෙන් ගෙනාපු ඒ කම්බි, ඒ පයිප්, ඒ කැබින් ලිවර් ඒක තමයි බෙද කරන්නේ. හදිස්සියකදී ওই කම්බිය කැඩ යන්න පුළුවන්. අවුට් විශේෂයෙන්ම අවුටෝම් සිගනල්. ඉතින් මේ ස්ථාන බාහිර සංඥා. එතකොට මේක කැඩලා ගියොත් දැන් මෙතන අතෙන් දැනුම් දීලා නැහැ මෙතන කැඩිලා කියලා. මේ එනකොට තමයි කැඩෙන්නේ. ඒක සමහර ඔයාට එන්ජින් ඩ්‍රයිවර්ට මෙතන ශනික නවත්ත ගන්න වෙනවා. ඊට පස්සේ ආපහු ස්ටේෂන් එකට ගිහිල්ලා මේක අදින වැටෙන්නේ ඕන් ගාලා එතනින් SMG ගිහිල්ලා තියලා ඒක ඇවිල්ලා පිට දීලා ඊට පස්සේ මේ කුඩිකාරය නැගලා අවුටෝම විමරනවා බෑරල්ලා අවුටෝම ගාන බෑරල්ලා ආපහු ඉනෝම එකේ බෑරල්ලා ඒ රේල්වේ නීති රෙගුලාසි වල තමයි කෝච්චි එන්න කරන්නේ. එතකොට ඒ ඩිලේ එක අනිවාර්යයෙන්ම හිටිනවා. ඒ හිටිනවා ඊට පස්සේ ඒක හදන්න දැන් කන්දේ වගේ තැනක අමාරුයි. හදන්න පුළුවන් තැනක් තියෙනවා. පැට් එක නම් පුළුවන්. ඒ ඩිලේ එකක් වුණත් එහෙම කරන්න බෑ. ඒක නිසා අනිත් එක තමයි මිනිහ කොලි කෙනෙක් අවුනොත් තියෙන කෝච්චි අනිවාර්යයෙන් පරක්කු වෙනවා. ඊට අමතරව ඒ පාර හදනවනේ. ඒ පාර හදනකොට අනිවාර්යයෙන් ඒගොල්ලෝ ඒ පාර පවර ගන්න කොටස. නැත්නම් ඒ කොට දාන්න මේව කරන්න බෑ. ඒ පැත්තත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඒගොල්ලෝ පාරෙන් අපි දුවන්නේ. ඔව්. ඒක නිසා මේ වගේ ප්‍රමාදයෙන් නැති වුණාට කිසි කෙනෙක් හිතාමතා කෝච්චි ප්‍රමාද කරන්නේ නැහැ. ඒකයි. ඒක තමයි කියන්නේ. ඔබතුමා දුම්රිස් ලෝරින් ඔබතුමා දුම්රිය ලෝරිය මම දන්නවා ඒක. නම් දැන් බෞද්ධලයක් ඉන්න දුම්රිය ලෝරිනුත් වැඩිපුර කැමති මේ එන්ජින් වලට තමයි ෆොටෝ ගහුවත් ගන්න එන්ජින්. නමුත් දුම්රිය සේවයේ තවත් බොහෝ තැන් තියෙනවනේ. ඔව්. එහෙනම් සේව දෙනා ගන්න. එතකොට ඔබතුමා වැඩිපුරම දුම්රිය ලෝරියක් හැටියට ඔබතුමා කැමති මොනවද තියෙන විශේෂ එන්ජින් හරි සිලිම එන්ජින් වලකලා තියෙනවා. දැන් ලංකාවේ කියන්නේ ඉබේදාතු ඔය පවසෙට් ඊබේදා පවසෙට් හයිස්ට් වෙල් එක කරලා එතකොට මම නිට ඇවුනේ. එතකොට ඉන්දියන් එන්ජින් දෙකක් මට මිස් වුණා. මොකද මම අප්කන්ට්‍රි වැඩ කරපු නිසා. ඒ ඇරෙන්න මම තින් විශේෂයෙන්ම කැමති M2 එකට M6 එකට විශේෂයෙන්ම M2 එකට. M2 එන්ජින් කියන්නේ දුම්රිය සේවයේ ස්වර්ණමය සල්කුණ. ඒ අනුව අපි දුම්රිය සේවයේ වෙනුවෙන් විදේශ සංග්‍රහවකට පළ කර ලිපියක් තමයි මේ තියෙන්නේ. මේ ලිපියෙන් කියන්නේ මේ M2 එන්ජිම ලංකාවේ දුම්රිය සේවයට ලැබිච්ච විදිය. ඒ අනුව ඔබතුමා මොකද දුම්රිය M2 එන්ජිම ගැන ඔබතුමාට තියෙන විශේෂත්වය ගැන දැනගන්න අපිට. M2 එන්ජින් එකේ තියෙන විශේෂම වටිනාකම තමයි ඝර්ම කලාපීය රටවල වලට වරොත්තු දෙන හොඳට ගැලපෙන හොඳම එන්ජිම ජෙනරල් මෝටර්ස් එන්ජින්. ඒකට ඒ වගේම තමයි අඩුම ඩීසල් ප්‍රමාණයකින් වැඩිම බරක් ඇදගෙන යන්න පුළුවන් එන්ජිමත් ජෙනරල් මෝටර්ස් එන්ජින් M2. ඒ වගේමයි කූලින් සිස්ටම් එක ඉතා ඉහළයි. ඒ වගේම එක්ස්ප්‍රෙසර් එක ඒ කියන්නේ කම්ප්‍රෙසර් එක්ස්පෝසර් එක ඒ දෙකේ වැඩ පිළිවෙල ඩ්‍රයිවර් දීලා තියෙන ආම්පන්න ඉතාම ඉහළයි. සාමාන්‍යයෙන් එන්ජින් එක වැකුම් ඇඩ්ජස්ට් කරන්න අනිවාර්යයෙන්ම පිට කෙනෙක් අවශ්‍ය වෙනවා මැකෙන පිට කෙනෙක්. M2 එන්ජින් එක මොනවාරි වැකුම් මොනවාරි ප්‍රශ්නයක් වුණොත් V24 වයර් එකයි HS4 වයර් එකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්. දක්ෂ ඩ්‍රයිවර් කෙනෙකුට. ඒ වගේමයි එන්ජිම රත් වුණත් ප්‍රශ්න 8 වට් එක විතරයි මුලින් පව නැති වෙන්නේ. එතකොට ඩ්‍රයිවර්ට පුළුවන් ක්‍රියාත්මක වෙන්න. හැමදේම ඒ කියන්නේ EF GF SF GF EF එන්ජින් රිලේ ඒ වගේ කන්ට්‍රැක්ටර්ස් ඒ ඕන එකක් Tamanට ඕන විදිහට ඔය තාම පාසුවෙන් පෝස්ට් කරගන්න පුළුවන් වැඩ කරනවා කියලා බලන්න නිරවුල් කිසිම කරදරයක් නැතුව රත් නොවි ගමනාන්තය දක්වා නියම වෙලාවට ඉතා පාසුවෙන් ගෙනියන්න පුළුවන් එන්ජිම පැසෙන්ජර් කෙනෙක්වත් හෙල්ලෙන්නේ නැතුව කප්පින් නැදෙන්න ලස්සනට ගෙනියන්න පුළුවන් දක්ෂ ඩ්‍රයිවර්. ඔබතුමා මේ වැඩියෙන්ම කැමති එන්ජිම වැඩියෙන්ම වැඩ කළ තියෙන එන්ජිම M2 කියලා කිව්වා. ඔව්. එතකොට M2 එන්ජින් එකේ නඩ
කටයුතු සම්බන්ධයෙන් හරි M2 වල ඔබතුමාට අත්දකින්නට ලැබිච්ච දෝෂ මගදී ඔබතුමා අපහසුතාවපත් වෙච්ච අවස්ථාවන් ගැන මොනවාට තොරතුරු තියෙනවා? රත්මදාන්ට එන්ජිමක් ගියන් පස්සේ සීරුදී ආදුපාරු සකස් කරලා ඒ ස්ටාෆ් පිරිමේල අපි රන්නේ ගිහිල්ලා අපිට එන්ජිම බාර දෙනවා. අපි ෂෝට් කම් දෙකකින් ඊට පස්සේ ලොකු කුච්චට දානවා. දාලා යනකොට සීවීසින් හොට් එන්ජින් වල බොයිලේ වීසින් ඉන්නේ නැහැ. ඒ ඉන්නේ නැහැ. අලාතුරකින් තමයි. එහෙම ලෝඩු බොයි මොන හරි මේ આવුත් ඉන්නේ ඊට එක්ස්චේන්ජරේ පයිප් එක කරලා ගියොත් විතරයි. ඒක වතුර කටින් බැද්දෙන් දාන්න. එහෙම නැතුව වෙන්නේ ග්‍රවුන්ඩ් රිලේ වීසි. වීසි පුලින් આવුත් බයික් රේබ්ලේ කන්ඩිෂන් මම අnder කරන්නේ අප්පන්ටි වල යන ඩ්‍රයිවර් දැනගන්නේ රේල් කන්ඩිෂන් එක. ඒ කියන්නේ පෙරසෙක්සයිඩ් හැරෙන් තාප්පු වෙදින වෙලාවට කුණිර කොට කරකැවෙනවා. ඒකට මේ තාවකොට වෙන වෙලාවට රෝද අමාරු කරකවන්න. එතකොට පාරේ පින්ත ගාන මිනිස්සුගේ තෙල් පොඩ්ඩක් ගෑවිලා තියෙනවා ඒ චිප් ගන්න. එතකොට මේකත් කියනවා මේ වෙලාවේ මොරිසාව ගැන තියෙන ලොකු අත්දැකීම්. ඒ කියන්නේ හිරි පොද වැස්ස. එතකොට වෙහි පින් මුලින්ම වෙහි පින්. ඊට පස්සේ ඩිසිල් කියන්නේ මේ දෙත් පොද වැස්ස. ඊට පස්සේ ස්ලිප් වැස්ස කියනවා. ස්ලිප් වැස්ස වැස්සාම පාර තනි කර ඊට පස්සේ වැහල වෙලිච්ච ගම මෙහෙම කරන ඉඳාම ඇඟිල්ලට ලාටුවක් කියනවා. රීස් කියලා. ඒක මහ වැස්ස. මහ වැස්සට කොහොම පීඩ ගලාගෙන කොහොමද යන්නේ? හොදගෙන. ඔය අතරේ අර ස්ලිප් වැස්ස ඇවිල්ලා යක්කල යනකොට ඕක හැදෙනවා රත්තරන් පාර තට්ටුවක් පෙරකපු සයිඩ් එක. එතකොට යන දැන් ඉතරා වගේම යන්න පුළුවන්. ඉතින් ඩ්‍රයිවර් කෙනෙක් දැනගන්න ඕනේ දැන් M2 වල වක් වෙලාවට SMB BFM අතරින් V6 වලට ඔය ගණන් ගන්න හොඳ නැහැ. කොහොම හරි අර ඒ තීන වංගු අපි දැනගන්න ඩ්‍රයිවර් කෙනෙක් වශයෙන්. ඒ කියන්නේ මම ලොක්සව ඕටෝ දෙන්නේ තනිකර ගස් මේකුම් බැහැහිලා තියෙන්නේ. ඒවා මග අරගෙන ඒ එළියට ගියාට පස්සේ Tamanට හම්බ වෙන අවකාශයක් කොහොම රෝද කරනවා. ඒ කරකවෙන්න පස්සේ ආයි කැඩෙන්න දෙන්න හොඳ නැහැ බදුලට. ඒක. ග්‍රවුන්ඩ් එහෙම ඇරෙන V6 වෙනවා. ඇවිල්ලා V6 ස්ටික් වෙනවා. වර්ග පහේ V6 පහ පස්පලක තියෙනවා හිතන්න. සමාර්ටෙන් වල එක ළඟ තියෙනවා ඊට පස්සේ ආපහු අනිත් පැත්තට තියෙනවා. ඊව බලනම ස්ටික් වෙලා. එහෙම තු වෙන ප්‍රධාන දේ තමයි ග්‍රවුන්ඩ් රිලේ. ග්‍රවුන්ඩ් රිලේ. එතකොට ඔකේ මම දන්නේ හැටියට ඔකේ මේන් ජෙනරේටර් එක විශේෂ තව මේ මට ඒක නම් මතක නැහැ මේ ආරක්ෂාවට තව දෙයක් සම්බන්ධ වෙනවා විශේෂ ජෙනරේටරයක් මාක් කරේ. හරිද මම දන්නේ ජෙනරේටර් මෝටර්ස් වල. ඔව් ඒක කොම්පිටිෂන් වයින්ඩින් ඒ වගේ ඒ අතර ඔය රිලේස් වල මොනවා හරි ග්‍රවුන්ඩ් එකක් ආවොත් ග්‍රවුන්ඩ් අපි බලන්නේ පළපොදු ඩ්‍රයිවර් කෙනෙක් බලනවා කිලිම ග්‍රවුන්ඩ් එක ආවේ මොන නොච් එකේද. ඒ නොච් එකේ ආවනම් ඒ නොච් එක පහළ නොච් එකේ යන්න පුළුවන් බදුලට. ආපු නොච් එකේ ටක් ගාලා අර කරන්නේ. මට තියෙන අත්දැකීමක් තියෙනවා. මේ අත්දැකීමේ එක කොටස් කරුවේ කුඩ. දවසක් රත්නානේ එන්ජිමක් ඇවිල්ලා ට්‍රයිල් යන්න ඔබතුමා තමයි රියදුතුමා හිටිට ආවේ. එතකොට මගදී මේ කෝච්චිය යනකොට රේඩියේටර් ෆෑන් ඔපරේට් වෙන්න නැතුව හොට් එන්ජින් ගියා. අපි කවුරුත් දන්නේ ට්‍රයිල් එක අපි යනවා. ඒක ගැටේනේ අපි ශරීර බ්ලොක් කරලා. ඔව්. ඒකේ තියෙන්නේ මේ බෝතලයක් වගේ රිලේ එකක්. ඔබතුමා දන්නවද? දන්නවා. මට එන්ජින් එකේ නම්බර් එක මට මතක නැහැ. මම ඔයල් බැලුවා මේ බෝතල මේක කප් එක උඩින් අරින්න පුළුවන්. ඇරියට පස්සේ මේ කප් එකේ තියෙන මේ රිලේ එක ඇතුලේ තියෙන මේ පිස්ටන් එක වගේ කොටසක් තමයි මේ එනර්ජයිස් වෙනකොට වෙන්නේ. හරිද? එතකොට මේ කොටස උඩට පැනලා හිර වෙලා මම චූටි ගල් කැල්ලක් අහුල්ලා මේක ඇතුළට දාලා කප් එක වැහුවා. ඊට පස්සේ අර පැසේජ් එක ඇරිනවා. ඔව් රක්කල් පැසේජ් එක ඇරුණා. ඔබතුමා මේක ඔළුව දාලා බලන් ඉඳලා මට කිව්වා මල්ලි වද වඩ මටත් ඒක දැනගත්ත එක හරි වටිනවා. අපිට දැන් ඒක මතකද තියෙන්නේ. 16 නට් එකක් දැම්මත් හරියට හරි. ඔය තමයි M2 වල මගදී නතර වෙන්න ඕනේ නැති කතාව. ඔව් දැන් ෆෑන් ක්ලච් කරන්නේ අපි දෙක. ෆෑන් ක්ලච් එක දැන් යා ප්‍රෙෂර් එක බ්ලොක් වෙනවා. මොකද තියෙන
ඇතුළේ තියෙන පිස්ටන් එක උඩට ඇවිල්ලා පොඩි ඒකේ ඉඩ වැඩියෙන් තිබුණොත් එහෙම ඇවිල්ලා ගෙවිලා උඩට ඇවිල්ලා හැලවෙච්ච ගමන් හිර වෙනවා. ඊට පස්සේ අපිට තියෙන ෂූටි වැඩ. හැබැයි ට්‍රයිල් එක යනකම් ටර්න් එක දුවනකම් හරි මේකට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඕන වෙලාවක ඒක ත්‍රූ ගිහිල්ලා තියෙන ඕන වෙලාවක ඔපරේට් වෙලා තියෙන්නේ. එනර්ජයිසුලත් එකයි නැතත් එකයි ෆෑන් එක කන්ටිනියු දුවනවා. ෆෑන් එක චලස් ඇල්ලගෙන දැන් ඔබතුමාගේ සර්විස් එක අවුරුදු 36ක්. ඔව්. ඒ 36 තුත ඔබ අත්දැකීම් ලැබපු රසවත් කතා ඇති. ඔව්. ඒවෙන් කීපයක් අපිට මතක් කරලා දුන්නොත්. අත්දැකීම් නම් මම හිතන්නේ 35ක් 40ක් විතර ඇති මම දෙක තුනක් දැන් කියන්නම්. 2003 මම මාරු වුණා රනින් ෂෙඩ් එකට. වෙන්ටු රනින් ෂෙඩ් එකට ගියාම මම ගියා ඒක. ඉතින් මම අඳගාගත්තේ ඊට 2003 ඉටිවන් ගහන්න මම අඳගාගත්තා. 2003 ඉඳලා 2008 වෙනකන් හිටියා. ඉඳලා 2008 ගත්තා නුවරට. 2009 අංකන් ජීවන පීරියඩ් දුෂ්කර පීරියඩ් එක මට හම්බුනේ පුත්තට. හොල්සින් එකේ ඉඳලා පස්ටිකර් ලයිම්ස්ටෝන් පස් ඒවට කියන්නේ වැගෙන් මේ ටිපර් කියලා. ඒ 25ක් 22ක් M2 570කින් ඇදගෙන එනවා. දවසක් මම කරුණපොල් බෑග් එකේ පල්ලෙනේ ඇදගෙන එනකොට එකපාරට දැම්මා ට්‍රැක්ටරේ පාර හරහා. මිනිස්සු හිටියා මම හිතන්නේ 30 40 දිනවල. දැන් එන්නේ ගිහින් කොම් චීරොත් ගහලා එයා බ්‍රේක් එක සීරෝ ගාලා දාන දෙයක් නෑ හෑන්ඩ් බ්‍රේක් එකත් එක්කම දාලා ඉවරයි. නයිසින්දි රාජපක්ෂ. කෝච්චි ළඟදී මිනිස්සු එක්කෙනා ට්‍රැක්ටරයෙන් පැන්නා. ඩ්‍රයිවරුත් පැන්නා. එන්ජිමේරි ටේලර් එක මැද වැදුණා. වැදිච්ච ගමන් අර ඒකේ දී කෑල්ල සයිඩ් කන්නාඩියේ මේ ජනෙලෙන් ඇවිල්ලා මගේ මෙතන පිටුවා. දැන් ලේවක් කරා. අනේ මේ බොස් ලේනේ කියලා ඉවර හරිපක්ෂම ගැස්ද. ඊයේ එකම ගෑගම බොස් ලෝඩ් එක අන්න මම අන්කප්පරලා අන්න ප්‍රශ්නෙන් ටිකින් ටික එනවා කියලා. මම බැලුවා වැකුම් 0 මොකද පයිප් එක ගැලවිලා. ඊට පස්සේ බලනකොට මේ ප්‍රොපෝසල් ඇප්ලිකේෂන් වැඩිලා මම ඒ ප්‍රොපෝසල් ඇප්ලිකේෂන් එයා බ්‍රේක් ගන්න පාක් කරලා රිලීස් කරා. රිලීස් කරලා PCR එක අතින් ඔන් කරා. ඒක SMB එකත් අදහැරලා පරිපාර ඇතුළේ මෙයාට අල්ලන්නේ කියලා තුනම පෝස්ට් කරලා දැන් දෙන්න සයිඩ් කන්නාඩියෙන් බලාගෙන ඉන්නවා. දැන් එන්ජිවර වේගය එනවා දැන් ටික ටික. දැන් අපි කියනවා මේකත් එන්නේ. ටිකක් දුර ගිහලා පල්ලෙනේ අරක ඇල්ලුවා. අල්ලනකොටම ඊපස්සේ කවුපටර් එක මහා හඬක් දාගෙන නගාගෙන වැටෙන හරියට රේල් පාරේ මැද්දේ කෝච්චි දිරරුන්නේ නැහැ. දැන් ආපහු යනවා. ගිහලා තව ඇතනකම ආර පුතේ යනකොට ඊපස්සේ තැන්න අහුවෙනවා. තැන්නේටම ටිකක් දුර යන්න කියලා ගාන්ට කියලා හේතුව ගත්තා. ඒකට වැඩගෙන අර තියෙන බ්‍රේක් ටික එහෙම දාගෙන දැන් වැකුම් 0 වෙන්නනේ. එයා බ්‍රේක් එක එකින් එක නොච් එකේ තියලා එකින් එක තියලා ගානන්ට යන්තම් ඇත්තම කාලෙකින් බාගරවල ගිහලා අන්තම් ස්ලෝ වුණා. ඇත්තම කාලක් ගියාන්ට කෝච්චියට. ඇත්තම දෙයක් හිතම පයින් ඉවිල බැලුවා. ඒකට කාටවත් තුවාල නැහැ. ටේලර් එක කැඩලා ගිහලා තිබුණා. ඊට පස්සේ එන්ජින් එක වෙනම තිබුණා. මාටින් අයිගේ ලයින්ස් එක මිනිස්සෙක්. කරන් දෙයක් නෑ මගේ අයියෙන් දී වෙනවා හැමතැනම. හොල්සින් එකකින් ජීප් එකක් ඕකම් කරනවා. මම බෙහෙත් දාන්න අරගෙන ගියා ඩ්‍රයිවර් ගාමිණියම සිම්ම ගෙනල්ලා තමයි කෝච්චිය අරගෙන ගියා. ආපහු පිටරලක් ගෙනල්ලා වකුම් පයිප් ඔක්කොම අයින් කරගෙන. ඊට පස්සේ තමයි හොල්සින් එකෙන් ටේලර් එක කරන් දුන්න ට්‍රැක්ටර් කාර්යයට. ඉතින් ඉඳලා තමයි පුත්තලම ඉඳලා අරුවක් කාල වලට බම්බු ගේපිට. මේ කේස් එක. තව කතම් දෙකක් තියෙනවා කියන්න. ඒක මෙහෙම කියනවා. දැන් මම දැන් M6 එන්ජින් එකකින් අංක 15 වැඩ කරගෙන උඩට නම්බර 18 ඩිංගිල් පාස් කරලා 140 තමයි ඩයිනමික් බ්‍රේක් දාන්නේ මේ පටිවල සමිට් එක පාස් කරලා. ඩයිනමික් දැම්මට මට සද්ද හරි ගියේ නෑ. 19 පාස් කරලා ඩිංගිල් පාස් කරනකොට එන්ජිනේ ග්‍රීඩ් එකෙන් ගිනි ගන්නවා. පෑන් එකකින් ඉන්දර දානවා. ඒකෝ බ්‍රේක් ගාලා ඉඳගෙන 20 ඩිංගිල් කෙලින්ම ඇතුලේ. අර කරන්න බෑ. ඉස්සෙන් ඩිංගේ කටට හේතු කළම නවත්තලා. ඒක ටක් කරලා ගහන්න අඩකොට ගහන්න ගහලා එන්ජිනේ හෑන්ඩ් එකම දැම්ම ගෝලය බහැලා අඩකොට දානකොට. ඊට පස්සේ මම ඔළුව ඉදිරියට දාලා කෑ ගහලා කිව්වා අඬගාට හෑන්ඩ් බ්‍රේක් දාලා ස්ප්‍රෙක් ගන්න කියලා. හිට් ගාට ෆෝන් කරලා කියන්නකෝ ස්ප්‍රෙක් ගාලා හෑන්ඩ් බ්‍රේක් දාගන්න. ගහලා ඊට පස්සේ එන්ජින් ෂට් ඩවුන් කරා.
ෂට්ඩවුන් කරලා ඊට පස්සේ මොකක් කලබල වෙන්න එපා. මට ගිනි නිවන බෝතල් දෙක දෙන්න මම උඩට නගිනවා. ගිහලා ගැහුවා ගහන වැඩි. පස්සේ මගේ වතුර කෑන්නේ ගන්නවා. බොම්බෙලින් වතුර. වාගේ වතුර බෝතල් දෙන්න. ඒක වක් කරා. වක් කරනකොට පොඩ්ඩක් අඩු වුණා. ඒක පැසෙන්ජර්ස්ලාත් ඇවිල්ලා ගෙස්ට්ලා ටුවරිස්ට්ලා ඒගොල්ලොත් ඇවිල්ලා මේ සීන් එක බලාගෙන ඒගොල්ලෝ කැමරා කරනවා. සමහර අය බය වෙලා. සමහර පැසෙන්ජර්ස්ලා ගිහිල්ලා මේ වතුර නංක වතුර පුරවන්න ගියනේ. මම 20 නම්බර 20 බින්ගේ හරි ස්ට්‍රේට් බින්ගේ විතරදී. ඒක මුලදී තියෙන වතුර වැටේ බැක් කරන තැන. ඊවර shopping bag වල වතුර ගෙනා. මෙන්න ගෙල්ල දාලා නෙවුවා. මෙන්න දැන් ගෝය කොටම දින නගින්න පැසෙන්ජර්ස්ලා යන්නේ. මම විතර කෝච්චිය යනවා. ඉතින් ඇන්ජින් ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කරලා ඊට පස්සේ එයා පිටින් රෙඩ් වුණා. අංකර ගෙරුවා ගාඩේ. හෑන්ඩ් බ්‍රේක් එක එන්න තිබ්බා. ඉතින් මම අරකට ගන්නවා. අnder ගාඩ් එක ගුවා ස්ප්‍රෙඩ් ගන්න හෑන්ඩ් බ්‍රේක් දුරු කරන්න. ස්ප්‍රෙඩ් ගාඩ් ප්ලෑන්. කියලා අන්නලා තමයි අnder ගාඩ් එකේ ලොකු සමර වීරයෙක් තමයි හෙඩ් ගාඩ්. ඊපස්සේ අnder ගාඩ්ගේ ටෝච් එක මම ගත්තා. පාරේ පැට්‍රල්මන් කෙනෙක්ව උදව් වුණා. එයා ගාව තුන ටෝච් එක. එයාව දැකගත්තා ඇක්ෂන්ගේ පැත්තෙන්. අර ටෝච් එක මම ටෝච් එක ගහගෙන දැන් එනවා. ඇවිල්ලා ඊට පස්සේ මගදී කතා කරලා සමන්සික මහත්තයා ගියේ. DAB සෙනිරත් මහත්තයා වෙනකට කතා කරලා කන්ට්‍රෝල් කිව්වා. කන්ට්‍රෝල් කිව්වා උච්චර රිස්ක් එකක් ගන්න අමාරුයි නේද? මේල් එකෙන් එන්ජින් දෙකෙන් එකක් ගලවලා එවන්නේ. මේ මේල් එක හෙල්ඩ් අප් වෙනවා. මම කොහොමද කොම්ප්‍රොමයිස් කරන්න එපා ඒක. මම කොහොම හරි විකල්ප මාර්ගයක් දාගෙන ඉන්නේ මේ එලියක් ටොප් දෙක කයි කරගෙන ඉන්නේ. මට බණ්ඩාරවලදී ටර්න් ටේබල් එකට කවුරු හරි පෝටර් දෙන්නෙක් යවලා තියන්න මට එන්ජින් මාරුවා. කෙරේ මාරුවා. මම බණ්ඩාරවල ගන් එනවා. දැන් මේ ඉන්නේ කෙලේ පෝරන්ටනේ කැරි නැත්නම් ආව ඕයියට. ඕයින් ආව ඉදල්ගස්සිට. ඉදල්ගස්සින නම් විතර හරි ගහනේ ප්‍රපාතාකාර පාර. අර එළියෙන් ආව. ඇවිල්ලා දියතලටත් ඇවිල්ලා අපොතුලෙටත් ඇවිල්ලා ඕන් ගහගෙන ඒ කුසුන්තා පරිසින් පාස් කරගෙන බණ්ඩාර වලටම ආවා. ඒක එන්ජින් අන්කබල් කර ගියා මේ ට්‍රේන් ටේබල් දෙන්න එන්ජින් හැරෙව්වා. ගැව්වා මම හෙල්ලට ආව. ඒක ටයිම් කරලා ගුවන්තර ටයිම් දාගෙන බදුල්ලට ආවා. ඒක ආයි තව එකක් තමයි මම මේක කියන්නේ අති භයානකයි. ඒ කියන්නේ එතනකොට හරි පුදුමයි. මම දැන් පයිලට් ඩ්‍රයිව් හිටියේ. පට්ටිපොඩි මම ආව ඉස්සරහට. ඊට පස්සේ ඩීකේර් ටිකකට ඩ්‍රයිව් හිටියේ. අපි එනකොට මේ ඉදල්කසින්නේ හත්සලේ අතර තියෙන මෙහෙම ලොකු ગેප් එකක්. රවුම. මෙහෙම ලොකු මෙහෙම ප්‍රපාතයක් එක රවුම. ඔය රවුම ගන්න ඔන්න මෙන්න තියෙද්දි ගහයි ගලකුයි පස්කන්දේ වැగిලුණා පාරේ. දැන් මම මේක එනවා මේක. 25කට 30කට වගේ වේගෙන් ඉන්නේ. ආයි බ්‍රේක් කරන හිතුවෙත් නැහැ. ඒක උඩින්ම එහෙම එන්න තිබ්බා. ඊළඟ ඔක්කොම බලාගෙන පිටිපස්ස බලාගෙන ආවා. ඒක පෙට්ටි ඔක්කොම ඒක උඩින්ම ආවා. ඊළඟ ඒ අපතේ නවත්තන්න බලනකොට M6 එකේ පරිපය කඩලා ගියා. ඊට පස්සේ මැසේජ් එකක් දීලා අපි බදුලට ආවා. ඒ වගේ කෑල්ල ගෙනල්ලා තිබ්බා. ඒකට අපි ගිහලා පටවගෙන ගියා. ඉතින් ඔක්කොම දෙයකින් ගේන වැරදිලා වුණ එක්සයිට් වල බ්‍රේක් ගෙවුවම උඩට ලොකු වෙනසක් සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්. දවසෙන් දා 596 එනවා. 596 එනවා ධර්මසේනික ඇක්ෂන් කෙනෙක් හිටියේ. අද වීදුමෙන් එන්නේ. කිසිම පැහැදීමක් නැහැ, පිළිවීමක් නැහැ. හවස 5 මාට විතර ඇති. තද වීදුම මැද්දෙන් දැන් මොකුත් පාර පේන්නේ නැහැ. පාරේ රේපීඩ් විතර මේ පල්ලෙහෙන් පේ. ඒ දෙක බලාගෙන දැන් මේ කෝච්චිය ඉන්නේ. ඉන්දින් එන්න බෑ සිග්ගා. ගානකට එන්නත් ඕන. එනකොට 18 බින්ගේ වංගුවිලි මම දැක්ක එකපාරේ වීදුම අස්සෙන් කොළපාට තිත. තව ටිකක් ලං වෙනකොට තැන් වලින් කොළපාට තිත් මතුනා මේ. මම එතරම් ගැහුවා මේ ජෙන්සිපේ. ගිහලා බලලා හේතුව බලනකොට මහා මැල්ලොක්ස් වගේ ගහක් වැටිලා කොළාතු ටික විතරක් ඉහළේ තට්ටු දෙක ගියක් විතර උසට. වැටිලා තියෙන පාර හරහාට. හරහාට දැන් මගේ ගාවේ ෆොටෝ එක. මේ ෆොටෝ මම පෙන්නන්න. ඊට පස්සේ මේක හිටියා අර මොටරසයිකල් ගියදල මොටර් රේස් මේ කැමරා කරන්න වාර්තා කරන ගිය කට්ටිය ඒගොල්ලෝ ඔක්කොම විස්තර මේ අරගෙන ඒගොල්ලෝ ඩීවීඩට දාලා මම ඩීවීඩට ගෙනලා ඒ විස්තරය අහගත්තා. දැන් හරි නැයින් නැත්තම් මම මේක දැක්කේ නැත්නම් පොඩ්ඩක් පරක්කම නම් ගහ උඩින් කියලා කෝච්චි පෙන්නන සාමිට. ඒ අවශ්‍ය දීරේ නොගත්තා නම් කෝච්චියට යන දුන්නා. එන්නේ නිවැරදි තියන්නේ නිවැරදි දන්නේ ගන්න ඕනේ. يعني නිවැරදි ට්‍රාන්ස්ෆර් එන්ජිනියර් කෙනෙක් වශයෙන් නිවැරදි තීරණය නිවැරදි තැනදී අතපසු නොවි ගන්න. මේක තමයි අනුතරක් කරන්නේ. මම එයාපෝට් එකට තෙල් දාලා එනවා. M2 තෙල් ටැංකි
දාදා හැටියට කියන්නේ ඊළා මේ ස්ටෑන්ඩ් ටික අරගෙන එනවා දැන්. දැන් සීතු ස්ටේෂන් පාස් කරාම අරවතු ස්ටේෂන් එකේ ලෙවල් ක්‍රොසින් එකෙන් දැම්ම රෙඩෝ කාර් එකක් හිරවුණා. අන්දනකට දැන් වැඩේ බොහොම දුරුදු කියන වැඩක් මේක නේද පොර කාර් එක හොල්ල ගන්න බෑ මං ගෙවුවා එමර්ජන්සි බ්‍රේක්. එයා බ්‍රේක් එක ගිහුවා ලෝඩ් එකට තල්ලු වෙනවා. දැන් ක්‍රිකට් පිච් එක දුරක ඉන්නේ එන්ජිමයි කාර් එකයි. අර නෝන දැස්සා කාර් එකේ ලේඩි. බැලලා මහත්තයා වැද්දා. මහත්තයා ස්ට්‍රින්ග් එකට මහත්තයා අද ගන්න බැරුණා. හැපෙන්න ඕන මෙන්න දීලා නෝනන් නැගලා දොරවා ගත්තා. මම එතෙන්දී ආපෝ එයා බ්‍රේක් ඉස්සෙල්ලා ආපෝ ගිහුවා. ගහවලා එන්ජින් එක පැන්න උඩ. බෆර් එක බෆර් එක කොහොම හරි ඇවිල්ලා තල්ලු වුණා කාර් එක බෆර් එකක් ඒ වම් පැත්තේ බෆර් එක ගියා කඩාගෙන මේ පිටිපස්සේ වීදුරු. ඔව්. ඒකෙන් කාර් එක මේකේ එල්ලිලා තියෙනවා. ඔව්. එහෙන් ගිහලා යා ලෙවල් ක්‍රොසින් එකේ නැවතුණා. අර ලේඩිට මුකුත් නැහැ. ඒ ලේඩි කොහොම හරි බැස්ස මහත්තයා ගන්න බෑ. ඒ පැත්තේ අර මේ රිවර්ට් කරන පටිය මේ ප්‍රේම් එක ලොක් කරලා ඔක්කොම හැඹරිලා ගිහිල්ලා අලවම් ගෙනල්ලා ඒක ඉස්සරහ දොර කඩලා මහත්තයාට දෙනම අරන් ගියා හොස්පිටල් එකට. පස්සෙන්ද මං ගියා සීගු ස්ටේෂන් මේ පොලිස් ස්ටේෂන් එකට මම එන්නේ කියලා කිව්වා. මං ගිහලා කට උත්තරේ දුන්නා ඉන්ෂුරන්ස් එකේ මේක හදන්න පුළුවන් විදිහට. මම දැක්කේ සීන් එක. පස්සේ මේ දෙන්නට කිසිම දුරන්සෝ සනීපත් වුණා. කාර් එකත් ඉන්ෂුරන්ස් හදලා අන්තිමට ඇවිත් තෑන්ක්ස් කරලා ගියා. මේක බොහොම පරණ කතන්දරයක්. මම ෂෙඩ් එකේ ඉන්න කාලේ ටොක් එක්ස්මින් කරන කාලේ දවසක් LTT එකේ බොහොම ධර්මද විද්‍යාන වෙලාවේදී ඒ කාලෙත් අපි අපෙන් දුවා මේ යාල්දේවිට කලින් කෝච්චියක්ගේ ඉන්ටර්සිටි එකට. නම්බර් 1 කියලා. එම්පෝගෙන් ගියේ. 550 පාට ගාව පොයින්ට් පෙට්‍රෝ එන්ජින් ගියේ. ඒක දුන්න පෙට්ටිය හතරක් දෙකෝ දුන්නා අත්දැක ඔප්ෂන් AC කරපු ඔප්ෂන් සැලුම් එකක් තිබුණා. මම ගියේ බුක් ඇසිස්ටන්ට් එකට. මම ඩ්‍රයිවර් නේ. මේ ඉජිස් තිසර තමයි ඩ්‍රයිවර්. ඉතින් යනකොට යන කොච්චිනේ මේ ඉන්නටි පහුණා. මුරුකන්ණි හරියදී දැම්මා මේ කොඩිය පාරේ. ඒ පාරේ මම කොහොම මේ පාරේ වැඩ වගේ කොරපාර කුඩියක් කරනවා කියලා ඩ්‍රයිවර් කොච්චි නැත්තු. ඊටෝසේ සරංගන ගත්ත කට්ටිය කොට රසංගන කට්ටිය එහෙම කට්ටියක් 10ක් වෙනකන් එක්කෙනෙක් නැති යුනිෆෝම් පිටි. අරගෙන ගිහුවා ඩග්ගල දෙමළෙන් කිව්වා දෙමළෙන් කතා කරා. දෙමළෙන් කතා කරාම අපි ඉංග්‍රීසි ටීචර් කෙනෙක් තනියම දන්නේ නැහැ කියලා. පාර ඉංග්‍රීසියෙන් කිව්වා ඒගොල්ලන්ගේ ප්‍රාදේශීය නාටකයක් මරලා ඕගොල්ලෝ යාමිකෙන් ශ්‍රී ලංකාමිකෙන් ඒකට කනගාටු ප්‍රකාශ කරනවා මෙතන පැය භාගයක් කෝච්චි තියන්න ඕනේ. මගේ සපත්තු දෙක දිහා අරයාගේ ඩිආරේ දාලා ඉති ඩිఏ සපත්තු ඉංජිනේර්ස් දෙන්නේ මේ කලිසම මේ දුර්වාට ඉස්සර දුර්වාට දෙන්නේ ඉංජිනේර්ස් රන්නේ මෙයා පොඩ්ඩක් එපර මෙයන්ගෙන් ප්‍රශ්න කරා මේ ආමිකින් හරි කවුරුත් පස්සේ වර මෙයා දන්න මේ දේ මෙයා කතා කරන් පස්සේ ඒගොල්ලෝ විශ්වාසයක් ඇති වුණා මට කිව්වා එන්ජින් නවත්තන්න කියලා පස්සේ එන්ජින් මම ෂට්ඩවුන් කරා ඒවල බැච්චත් එක්ක අන්කෝල්ටි දැන් මට මේක දැන් නැද්ද මේක දැන් මාළි ප්‍රශ්නේ පොඩි දෙයක් ඇතිනේ පොඩි ෆෝල්ට් එකක් આવත් එහෙම අපිට යන්නේ කේස් එකට මේ නවත්තන්න බලාගෙන යන්නේ කතාගෙන බින්දගෙන එන්නේ මේ නිකන් මෙහෙම ඇදගෙන යනවා වගේ නිකන් මේ පිටියේ බෝල් එක නිකන් දැනෙන්නේ නැහැ ඇදගෙන යනවා ඉතින් යස් මේ වෙනකොට අපි මේ ඩ්‍රයිවර් ඉජිතිසේර ඒ ටිකාරෙන් කිව්වොත් බඩගිනි කියලා ඒපස්සේ අංකල්ට මොනවද දුන්නේ පන්දුරු මාස් දුවනේ රොටි දුවනේ ඉච්චිලි දුවනේ අරින්නේ කියලා කොට වෙලාව හරි ඒපාර අර ඒගොල්ලන් ඔෆිසෙයිල දුවා ඉසිටි දැන් හරි එන්ජින් ස්ටාර්ට් කරගන්න කියලා මම දැන් දාලා ඇල්ලුවා මම මොකදලා එන්ජින් ස්ටාර්ට් කරලා ගන්න නැග්ගා ඒක ගන්න ගාඩි මෙතන ඇවිල්ලා ඉච්චට තනි ඒක ගන්නවා කේස් එක නාලා මේ රත්ත සිංහ මාර්ක වුණා එනට ගාලේ දියා පිටිස්පිසිකල් ගෙන්නේ කොන්ටස් පැවිපසෙන් සම්මලිය ඔක්කොම දෙමිලා සිංහල කට්ටිය ආමි කට්ටිය කියන්නේ ඒකට ප්‍රශ්න තියෙනවා. නැගගියා යන්නේ අපි විනාඩි එතන පැය භාගයක් නේ වුණා. අපි විනාඩි 20ක් හදලා විනාඩි 10ක් පරපුර ජීකේසි ගියා. මම 2010 නාලපිට මාරු වුණා. 2020 ගේ පෙන්ෂන් එක උපකාරක මරදේ 2020 පෙන්ෂන් එක මේ අවුරුදු 10ම වෙලේ නාලපිට. ඊයත ඉතින් නාලපිට කන්ට්‍රෝල්
ඔෆිස් එකේ මට විශාල සහයෝගයක් ලැබුණා. අංශයෙන් අත්‍යවශ්‍යම කීයුතුයි ලෙෆ්ට් සයිඩ් එකේ තියෙනවා. මට දෙන්නේ. ඉතින් ඒකේ ඉතර හරි අපුරු සිදුවීමක් වුණා. අංක 15 උඩට මම දුන්නේ එන්ජිනින් අවසානයේ දුන්නේ ඒකෙන් පවසෙන් දාන්න ඉස්සෙල්ලා ඒ අන්තිමෙන් අවසාන දුන්නේ මට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් බාරක මම නාලපිටිය අපේ ඩීඑවී මහත්තයාගෙන් බාර කරේ මට ඒක මට කවදාවත් අමුතුවෙන් නැති ඒ ගැන ඒකේ ඩයිජෙස්ට් එකේ සංග්‍රහයේ විශේෂතාවයක් තියෙනවා මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා දැනගන්න. ඔබතුමා අවුරුදු 30ක් දුම්රියේදී යෝගික මහත්තයෙක් හැටියට වැඩ කළා දැන් විශ්‍රාමිකයි. එතකොට ඔබ තිබුණු අත්දැකීම් ගැන අපි කතා කරා. ඒක අවසාන වශයෙන් වැඩ කරපු එන්ජිම සහ ඒ දුම්රිය මොකද්ද? අන්තිම කෝච් කියන නීත අපි පැසෙන්ජර් කෝච් එකෙන් නයිට් මේල් එක වැඩ කරේ. බද්දුලින්ද කොළඹට නාලපිටින් මම පිළිගුණා. ඊට පස්සේ ඉඳලා පෙන්ෂන් එකට කලින් දවසේ කොළඹින්ද ලාවා ස්ටුඩියෝ අලුත් සෙට් එක ට්‍රයල් එක. මට කිව්වා ඒක වැඩ කරන්න කියලා. එදා මම වැඩ කරලා එනගම නාලපිටියට මට ඩීඑම් හිටියා. නාලපිටිය ගිෆ්ට් කරලා ඒකට ඉංග්‍රීසි ටැබ්ලට් එක දුන්නාම බලකුත් මගේ අවසන් ටැබ්ලට් එක කොවිස් මෙන්න මගේ අන්තිම බ්‍රේක් පාස් එක ගාලා පෙන්නවා නාලපිටිය ස්ටේෂන් එකේ. ඒකට හැමෝම ඇවිල්ලා සුබ විශ්‍රාම දෙවියකට කියලා අතර දුන්නා. ටෙලිෆෝන් කෝල් ඉන්නවා. දුම්රිය සේවය ආරම්භක සමයට සාපේක්ෂව අද වෙනකොට තියෙන තත්ත්වය ගැන ඔබතුමාගේ මතය පොඩ්ඩක් අපි දැනගන්න කැමතියි. මේ ඔබ විරුද්ධව කතා කරන්න පුළුවන්. මම දන්නේ ජීවිතේ මට කියන්න පුළුවන් මොටිපෝ එක සම්බන්ධව තමයි වැඩියක් නේද මගේ අවුරුදු කන්ට්‍රැක්ට් වැඩ කරපු නිසා. ඊටසේ කේජීස් බණ්ඩාර මහත්තයා කේජීස් මහත්තයා සමග එකට තමයි ඒ ටීම් එක කියන්නේ සංස්කෘතිය ආසෙන්නේ කට්ටියක් ඉන්නවා මොන කැපුයි වැඩ කරන්නේ. ඒ වගේම බද්දුල මහත්තයා දැන් මේක මහත්තයා කට්ටිය එල්ලෙක් වෙන්නේ. ඒ ඇරෙන්නේ යා සමානව ගොඩක් බුදු දක්ෂ පිටරල වගේ තියෙනවා සුපර්සෙට් වගේ තියෙනවා. ඒගොල්ලෝගේ පින්න තියෙනවා. ඉතින් මේ එන්ජිනියර් කප්ට තනියම සමාන උදාහරණයක් වශයෙන් M6 එක VND බෑන්ඩ් එකට ඇප්‍රන් එක විතර ගන්න විදියක් නේ අපි මාගේ පන්තියවත් හිතන දාන්නේ. ඉස්සර වගේ නෙවෙයි අපිට දැන් සීමිත සම්පත් වලින් අසීමිත භෝජනයක් ගන්න කරලා තියෙනවා. ඒක නිසා අපිට මීට වඩා ලොකු තව කැපවීමක් කරන්න වෙනවා මේක කොට ගන්න. ආමත් ඉන්නවා. කොටස ඒ කොටසත් එක්ක ටීම් එකක් වශයෙන් ඉදිරියට යන්න තමයි තියෙන්නේ. ඔය තාමත් ඇත්තටම පිරිසේ ඉන්න පිරිසට නායකත්වයක් දෙන්න අවශ්‍ය කරනවා. අනේ දේශපාලනික තොරව ආශිර්වාද දෙන්නවා. ඔබතුමා මෙතෙක් වෙලා කරපු කතා බහ අනුව ඊටම මේ වටිනා කතා බහ අපේ අතර සිද්ධ වුණා. ඉතින් අපිත් මාත් එකකින් ගොඩක් අත්දැකීම් ලැබුවා. වගේම දැන් මේ කතා බහ අහගෙන ඉන්න දුම්රිය ලෝලින් ගොඩක් ඉන්නෝනේ හම්බුයි ප්‍රෙෂරාට. ඒ අය කැමතුම දුම්රිය රියදුරෙක් වෙන්න. එතකොට ඔබතුමා එයාට දෙන කිසියම් උපදේශයක් එහෙමයි. අනිවාර්යයෙන්ම maths physics applied ඒ තුනට chemistry හතරට ගොඩක් මහන්සි වෙනවා. මහන්සි වෙලා ඒ හතර පාස් කරගන්න ඕනේ. තව ඒකට අමතරව NDT හා සමාන කෝස් එකක් තියෙනවා. ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. බොඩි ෆිට්නස් හදා ගන්න. දැන් අඩු කරලා අඩු කරලා තියෙන සමහර වෙනස් වෙනත් දෙන්නේ. බොඩි ෆිට්නස් හදා ගන්න ඕනේ. මොකද අපි ඉන්න කාලේ උසාවි පාරවල් ඒක කරලා ඉස්සෙල්ලා අනිත් එක අපි ඉන්ටර්විව් එක කරලා සෙට් කරේ යෝගිත මනා දෙයකින් හා සිතා තාමත් චරිතයෙන් යුක්ත වෙනවා. ඒක නෑ පරිණය ගැසට් එක. ඒ වගේම තමයි ඉංග්‍රීසි ටික කතාවම පුළුවන් කරගෙන යන්න පුරු කරගන්න ඕනේ. මොකද නැත්තම් මේ ඉදිරියට යන්න අමාරුයි. අපි මේකුත් ජාතින් එක්ක ප්‍රශ්න වලට උත්තර දෙන්න සිද්ධ වෙනවා. කොටුව බබුල්ල නාමි වගේ තියෙනවා. සමහරවිට ඩ්‍රයිවර් කෙනෙක් විතර අහනවා. ඉතින් ඒක තමයි කොයි දෙයකට. ඒක පාරිණ සාමාන්‍ය කැටලොග් එකක් බලාගන්න නම් ඒක බලාගන්න physics වගේම ඉංග්‍රීසි ටිකක් බලන්න වෙනවා. ඒ කියන්නේ විදේශිකයෝ පවා මේ දුම්රියන් වල ගමන් කළා සමහර ප්‍රශ්නවලදී ඩ්‍රයිවර් මහත්තයා මුණ ගැහෙන්නේ නැහැ. ඒක නිසා ඒකට අත්‍යවශ්‍යයි. එහෙම ඒකට උනන්දු දියුණු යන්න පුළුවන්. ගන්න පුළුවන් ඔබ සේවය ගැන
ඔබගේ සේවය ගැන ඔබ තෘප්තිමත්ද? මගේ සේවය මම ඉතා තෘප්තිමත්. තමයි සෑහෙන කැපකිරීමක් මම ශ්‍රී ලංකා දුම්රිය සේවයට කරන්න බැරි විදිහේ ටෙස්ට් එකක් නැතුව වැඩ කරා කවුරුත් නැති වෙලා. හිතාගන්න බෑ. පැය දෙකෙන් බෑන පැය දෙකෙන් අනිත් පැත්තට නගිනවා නයිට් මේකට කරන කවුරුත් නැතුව අවුරුදු දවසක එක කෝච් එකක් කැන්සල් වෙන්න දුන්නා. ඒක DM වලට කොහොමද ඉඳලා විශේෂයෙන් දාන කාරණේ. සිම්මර සතුටුයි. මම උඩරට මාර්ගයේ වැඩ කරනකොට රේල්වෙට ජොයින් වෙච්ච ස්පෙෂල් ඇප්‍රෙන්ටිස් ඩ්‍රයිවිං එකේ ජොයින් වෙච්ච දවසේ ඉඳලා මම අභාවයට ගිය සිංගප්පූරු සිග්නල්ස් ගැන ගොඩාක් ගවේෂණය කරා. ඒ ගවේෂණය කරද්දී මම ඩ්‍රයිවර් කෙනෙක් හැටියට අපකන්ටි වැඩ කරනකොට මම දැක්ක මේ ගලබොඩ ස්ටේෂන් එකේ තියෙනවා වැරදි සිග්නල් එක. මේ සිග්නල් එක පාස් කරගෙන මම දන්නේ ඊළඟාරින් කීප දෙනෙක් කොච්චර කියලා 130ක් ඕක පාස් කරගෙන යන්නේ දැනුත් ඕක වැරද්ද දැක්කේ නෑ. මොකද ඕකේ මේ A2 type ස්ටේෂන් එකක් ගලබොඩ කියන්නේ A2 type ස්ටේෂන් එකේ තියෙනවා මේ බැංකින් ස්ටේෂන් වල කැච් පොයින්ට්ස් එක. ටැප් පොයින්ට්ස් නේ කැච් පොයින්ට්ස් එක. ඒ කැච් පොයින්ට්ස් එකේ ඉහිදීම පෙන්වන්නේ පේන නිසා මම ප්ලැට්ෆෝම් පොඩි ගහන තියෙන ඩිස්ක් එක. ඒ ඩිස්ක් එකේ තියෙන රතු ඉර. ඒ රතු ඉර තියෙනවානේ ස්ටොප් සිග්නල් එක. ඕක රිපීටර් එකක් කර කැච් පොයින්ට්ස් එකට ඕක කහ පාට වෙනවා. අවුරුදු 130ක් විතර තිබුණේ ඔය රතු පාට රූල. මම කියලා විස්තර කියලා අනන්දිර ඇටර්නි ස්ටීම් මහත්තයා තමයි ගොඩක් ඒක පිළිගත්තන් තිබුණේ. එයා ඊළඟට පෙන්න අන්තිමට කහ පාට ගියා. ඒ වගේ සිග්නල් අතරක් තියෙනවා. මේ අප්කන්ටිවිට වෙනස් කරනවා. ඒ වගේම තමයි මේ විශේෂ දෙයක් කියන්න ඕනේ දැන් ඔය ඈත සංඥාව ගැන. ඈත සංඥාම කිව්වම කවුරුත් දන්නේ ඈත සංඥාව වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි පාත් කරන්න පුළුවන් ඈත සංඥාව. අද ඒක තියෙන පේරාදීනිය පමණයි. අනිත් ඒවා ඔක්කොම පර්මනන්ට් කෝස් ඇන්ඩ් ඩිස්ටන්ස් සිග්නල්. ඒක ඩිවර් එකකුත් නැහැ කම්පියුටර් නැහැ. නමුත් ඒක තියෙන වගකීම ඒක තියෙන අනුතුරුදායකත්වය ඒක තියෙන අවධානම වෙන කිසිම සිග්නල් එකක් නැහැ. ඒ වගේ දේවල් මට ගොඩාක් විස්තර කියන්න තියෙනවා. වෙනම පරිච්ඡේදයක කරන්න ඕනේ මේ ටැප් පොයින්ට් සිග්නල්, කැච් පොයින්ට් සිග්නල්. එතකොට ඒ වගේ මේ ඒ වල පිටර දින හේතුව ස්ටේෂන් වර්ග ඒ ක්ලාස් බෙදෙන A1, A2, A3, A4, B1 බෙදෙන B1, B2, C type. අද A1 ස්ටේෂන් එකක්වත් නැහැ. A1 තිබුණේ දකුණු පෑගලයි බේරුවයි කොස්කොලයි බලපිටියයි. ඒ කියන්නේ පාත් කරපුවාන් ඩිස්ටන්ස් සිග්නල් එකක්. ඒක දැන් මේ සාමාන්‍යයෙන් මොනවත්තා ධාවනය කරන ශීඝ්‍රගාමී දුම්රියක් කලට වේලාවට දුවන්න බුක් ක්‍රොසින් තියෙන දුම්රිය ස්ථානවල. ඒක පාත් කරාම දැන් ඔටෝම එකතරි, ඉනෝම එකතරි, ටැබ්ලට් එකතරි, ස්ටාර් එකතරි ඊළඟ ස්ටේෂන් එකේ ඔටෝම එකක් යන්න පුළුවන්. ඉතින් බුක් ක්‍රොසින් තියෙන දුම්රිය ස්ථානවල මොනවත්තා ධාවනය කරන ශීඝ්‍රගාමී දුම්රියක් කලට වේලාවට දුවන්න. ස්ටේෂන් හදලා තිබුණා. ඒවා අද ඒවා නැහැ. B1 වලින් තිබුණේ ස්ටේෂන් දෙකේ ආංගමයි බුසයි දෙකක් නැහැ. අනිත් ස්ටේෂන් ටික තියෙනවා. දැන් මේ C type දේ ඕනම බැලුවාම ගමනාන්තයක් ඉවර වෙන්නේ මේ ලංකාවේ තියෙන තිරුවනාමලේ අඩකලපුව, තලිමන්නාරම, KKS, මාතර, බදුල්ල ඔය වගේ සීනුව නගරාන්තර මාතලේ ඒ කියන්නේ මේ ගමනාන්තර මේ දුම්රියන් මේ ඉවර වෙන්නේ C type ස්ටේෂන් වල. ඉතින් සිම්පල් සිග්නල් ගැන ඔය අවුට් හෝම් ඉන් හෝම් ස්ටාර්ටර් ගේට් සිග්නල් ගැන කිව්වා කියන්නේ දැනගත්තට ගොඩක් දෙනා ඔය සම්බන්ධව දැනුම පොත්වල දීවිලා නැහැ. ඒක මම කැමති ඒක පුළුවන් අවස්ථාවකට කාටවත් දැනුම බෙදා දෙන්න. අපි මේ දෙක වෙලා කතා බහ කරේ දුම්රිය ලේඳුල් මහතුගේ හැටියට වැඩි කාලයක් උඩරට දුම්රිය මාර්ගයේ සේවය කරපු අපි කවුරුත් ආදරණීය ලෙස කතා කරන මංගල පෙරේරා මහත්මයා සමග වසර 36ක් ලංකා දුම්රිය සේවයට සේවය කරලා ඔහු සමග පැයකින් මේ කතාව අවසන් කරන්න බෑ. ඔහු ළඟ ඇති වටිනා අත්දැකීම් පැයකින් ඔබට ඔබ හමුවට ගේන්න අපිට අපහසුයි. නමුත් කාල වේලාව අනුව අපි ඔබට යම්සි වටිනා යමක් ඉදිරිපත් කරා කියලා අපිට හිතෙනවා. අවුරුදු 34ක් පමණ රත්නාන ප්‍රධාන වර්ක්ෂොප් එකේ සේවය කරපු අපේ තාක්ෂණික නිලධාරී කුරේ මහත්මයා මේ වැඩසටහනට මට ලොකු පිටුමහලක් වුණා. ඒ මම ඇත්ත වශයෙන්ම දන්නේ මම කියන්නේ මේ මහත්මයා මේ 2M6 ජෙනරල් මෝටර්ස් මම කියන්නේ ජෙනරල් මෝටර්ස් අධිකාරියෙක්. මේ ජෙනරල් මෝටර්ස් එන්ජින් වල ඉතා කැපවීමෙන් යුතුව
මේ නම්බර් ප්ලේට් කපලා ඒ කාර්යයක් හිටපු ඒ ඉංජිනේරුවෝ කවුරු හරි ඒක කපලා ඒවා අන්ධ කරා වගේ මේ එන්ජින් ඒව ලස්සනට ආපහු හදලා අරගෙන ඒවා කැන්සල් කරන්න ගිය එන්ජින් ඒවා කොහොම හදාගෙන අදට මේ MP වලට ලොකු මේ කැපුලියක් කරා මහත්තයා මේ මහත්තයා නම් මේ කරා ඒක ලොකු මේ සෑහෙන පිටුවරක් වුණා කියන දේ මහත්තයාට බොහොම ස්තුති කරනවා ඒ වගේම මේ වැඩසටහන මෙහෙ වූ ගියන් චන්දික මහතා මේ තාමත් දුංගිය එන්ජින් බෝඩියේ දැනුමකුත් තියෙනවා රේල්වේ සම්බන්ධව. එයා තවසෙම හදවතින් රේල්වේට රේල්වේ හදවතක් කුලිමල ගිරේ මේ මාත්‍යට විශ්වාස කරනවා මේ වැඩසටහන හිමිවට සිල් දෙන්නාටම ස්තුතියි. එහෙනම් අදට අපි මේ කතා බහ අවසන් කරමු. නැවත දවසක අපි මුල ගැහෙන බලාපොරොත්තු අපි අපේ රසිකයන්ට සමුදෙමු. ඔබතුමාට ආයුබෝවන්.